සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අලුතෙන් සතියක් පටන් ගත්ත නිසා අපි බිට්කොයින් වල වීක්ලි chart එක දාගත්තොත් අපිට පේනවා දැන් පහුගිය සතියේ කැන්ඩල් එක ලොකු bearish engulfing කැන්ඩල් එකක් හැටියට ක්ලෝස් වෙලා තියෙනවා. ඒ කැන්ඩල් එකෙන් පහුගිය සති 3කම විතර කැන්ඩල් වල සම්පූර්ණයෙන්ම bodies engulf කරගෙන තමයි මේ කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කැන්ඩල්ස් වල bodies වහගෙන ඉතින් ඒක නිසා මේකෙන් ලොකු bearish pressure එකක් තමයි දැනට පෙන්වන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔහොම කැන්ඩල් එකක් ක්ලෝස් වුණාට පස්සේ ගොඩක් කලාතුරකින් තමයි ඊට පස්සේ ආයසරයක් එක පාරට බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් පටන් ගන්නෙ. මොකද මේකේ ලොකු bearish pressure එකක් පෙන්වන නිසා. ඉතින් ඒක නිසා ආයසරයක් බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් පටන් ගන්නවා නම් එක්කෝ මේ හරි consolidate වෙලා හරි එහෙම නැත්නම් තව ටිකක් යටට dump වෙලා හරි තමයි ඊට පස්සේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් පටන් ගන්න ඉඩ කඩක් තියෙන්නේ. ඉතින් මං කියන්නේ weekly level එකෙන් අපිට පොඩි time frame වල scalp කරන අවස්ථා තියෙන්න පුළුවන් ඕන තරම්. නමුත් weekly chart එක දාපුවාම අපිට සෑහෙන bearish pressure එකක් පෙන්වනවා. ඉතින් ඒක නිසා අපිට ওই candle එකේ විශේෂයෙන්ම low එක සහ ඊට පස්සේ මෙන්න මේ candle එකේ low එක කියන දෙක monitor කරගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. අලුතෙන් short entries ගන්න. ඉතින් අපිට වෙනවා දැන් මේ candle එකේ low එක loss වුණොත් එහෙම ඊට පස්සේ අර අපි ඇඳගත්ත මේ bear flag එක වගේ pattern එකේ යට trend line එකත් loss වෙනවා. ඉතින් එහෙම වුණොත් මේ dump එක ටිකක් සැලකිය යුතු විදිහට continue වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව දැන් මේ candle එකේ low එක loss වුණොත් එහෙම අපි අර logarithmic growth curve indicator එක දාගත්තොත් අපිට පේනවා මේ candle එකේ low එක loss වුණොත් ගොඩක් වෙලාවට දැනට තියෙන සිටුේෂන් එකත් එක්ක අර logarithmic growth curve එකේ යට level එකත් loss වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි අපි ගොඩක්ම important support එකක් හැටියට පහුගිය දවස් කිහිපෙම කතා කළේ. ඉතින් ඒක loss වුණොත් එහෙම weekly candle එකකින් ඊට පස්සේ dump එක continue වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මේක hold කරගෙන හිටියොත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට දැන් short entries වලට consider කරනවා නම් කෙනෙකුට මේ low එක loss වුණොත් consider කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පහුගිය සතියේ ඒ කියන්නේ මේ කැන්ඩල් එක නෙමෙයි අතර මෙන්න මේ green කැන්ඩල් එකේ low එක කිට්ටුවට අප් වුණොත් එහෙම එතකොටත් අපිට පුළුවන් ආයසරයක් short entries වලට consider කරන්න. ඊට පස්සේ තවත් entries කිහිපයක් අපිට හොයාගන්න අවස්ථාව තියෙනවා scalp කරනවා නම් අපිට පහුගිය සතියේ weekly candle එකේ high එකේ ඉඳන් ඒකේ low එකට ඇඳ ගන්න පුළුවන් Fibonacci retracement tool එක. ඊට පස්සේ ඇඳගෙන අපිට මේ Fibonacci levels monitor කරගෙන ඉන්න පුළුවන්. ওই level වලට up වෙනකොට පොඩි time frame වල bearish divergence වගේ හැදුනොත් අපිට අවස්ථාවක් තියෙනවා short entries වලට consider කරන්න. එතනදී විශේෂයෙන්ම 0.3 යටයි 2 level එක ඊට පස්සේ 0.5 level එක සහ golden pocket එක තමයි අපිට ගොඩක්ම important වෙන්නේ. ඉතින් ඒක නිසා ওই level ටික monitor කරන් ඉන්න. ඊට පස්සේ අපි weekly chart එකට moving average add කරගත්තොත් අපි දැන් කලින් අවස්ථාවේ කතා කළා මෙතනින් rejection එකක් ආවේ 200 exponential එකෙන්. දැන් මේ සතිය අපිට පේනවා 200 simple එකත් break කරගෙන තමයි close වෙලා තියෙන්නේ. ඉතින් 200 weekly එක break වෙච්ච එක එච්චර හොඳ sign එකක් නෙමෙයි. මොකද ඒකට හේතුව දැන් උඩට up වෙනකොට ආයසරයක් මේ moving average එකයි මේකයි දෙකම ඉඩකඩක් තියෙනවා resistance හැටියට වැඩ කරන්න. ඉතින් ඊට අමතරව අපිට පේන දෙයක් තමයි දැන් 200 weekly exponential එක යටට curve වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා 200 එකයි ওই දෙකම දැන් resistance හැටියට වැඩ කරන්න පුළුවන්. ඊට අමතරව අපිට පේන දෙයක් තමයි 2018 bear market එකේදී දැන් 200 weekly moving average එක break වුණාට පස්සේ ඒ කියන්නේ exponential එක break වුණාට පස්සේ අපිට පේනවා ඒක රතු පාටට හැරිලා තියෙනවා. ඒ කියන්නේ යටට curve වෙලා තියෙනවා. යටට curve වෙලා ඊට පස්සේ යට තිබිලා තියෙනවා ඇත්තටම සති හරියටම ගත්තොත් 17ක්. ඒ කියන්නේ දවස් 119ක විතර දවස් 100කට වැඩි ප්‍රමාණයක් ওই moving average එකට යටින් consolidate වෙලා වගේ තමයි ඊට පස්සේ ඒක break කරගෙන උඩට up උනේ. ඉතින් අපිට දැනට පේනවා මෙතන මේ වෙනකොට අපිට පේනවා දැනට මේ candle එකත් එක ගත්තොත් දැන් මේ සතියේ candle එක අපිට පේනවා 10 වෙනි සතිය. ඒ කියන්නේ දවස් වශයෙන් ගත්තොත් එහෙම දවස් 63ක වගේ කාලයක් සම්පූර්ණයෙන් මේ moving average එකට යටින් trade වෙලා තියෙනවා. ඉතින් අපි දවස් 100කට වැඩි කාලයක් මේක යට trade වුණොත් එහෙම අපිට පේනවා සැප්තැම්බර් මාසෙත් ඉවර වෙලා ඊළඟට ඔක්තෝබර් වගේ වෙනකොට තමයි අපිට අර සැලකිය යුතු ට්‍රෙන්ඩ් එකක් ඊට පස්සේ ආයසරයක් බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් එතකම්ම ඉඩ කඩක් තියෙනවා. විශේෂයෙන් සැප්තැම්බර් අපි කතා කළා සැලකිය යුතු bearish month එකක් හැටියට ට්‍රේඩ් වෙන්න පුළුවන් කියලා. ඉතිහාසයේ තිබ්බ කරුණුත් එක්ක. ඉතින් ඒක නිසා තව දුරටත් මේ moving average එකට යටින් consolidate වෙන්න හෝ එහෙම නැත්නම් retracement එකක් සිද්ධ වෙන්න තමයි weekly level එකෙන් ඉඩ කඩක් තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. දැනට අර 200 simple එකත් break කරලා තියෙන නිසා උඩට up වුණොත් අපිට මේ moving average එකත් monitor කරගෙන ඉන්න පුළුවන්.
අපිට පේනවා ඒක තියෙන්නේ 23119.02 වගේ ওই ලෙවල් එකට අප් වෙනකොට බේරිෂ් ඩයිවර්ජන්ස් වගේ ඒවා තිබ්බොත් අපිට ආයෙසරයක් අවස්ථාවක් තියෙනවා ෂෝට් ට්‍රේඩ් වලට කන්සිඩර් කරන්න. ඊට පස්සේ අපි ඩේලි chart එක දාගත්තොත් දැන් ඩේලි chart එකේ මෙතන ස්විං ලෝ එකක් පැහැදිලිව හදලා තියෙනවා. මෙතන බුලිෂ් කැන්ඩල් එකක් හැදිලා ඒකේ හයි එක ටේක් අවුට් කරලා තියෙනවා අපිට පේනවා කැන්ඩල් එකකින්. ඉතින් ඒක හින්දා දැන් අද දවසේ කැන්ඩල් එකකින් කලින් දවසේ කැන්ඩල් එකේ හයි එක ටේක් අවුට් කරොත් එහෙම එතකොට අපිට පේනවා 0.236 ෆිබොනාචි ලෙවල් එකත් බ්‍රේක් වෙන්න පුළුවන්. එහෙන් බ්‍රේක් වුණොත් ඊට පස්සේ අපිට මේ තියෙන ෆිබොනාචි ලෙවල්ස් වලට වගේ බිට්කොයින් අප් වෙයි කියලා අපේක්ෂා කරන්න පුළුවන් මේ කැන්ඩල් එකේ හයි එක බ්‍රේක් වුණොත්. ඉතින් ඒක නිසා කලින් දවසේ කැන්ඩල් එකේ හයි එකයි ලෝ එකයි කියන දෙක මොනිටර් කරන් ඉන්න. ඊට පස්සේ අපි ඩේලි chart එකට බොලින්ජර් බෑන්ඩ් ඉන්ඩිකේටර් එක දාගත්තොත් එහෙම දැන් අපිට පේනවා බොලින්ජර් බෑන්ඩ් එකේ ඇතුලේ කැන්ඩල් එකක් ක්ලෝස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කැන්ඩල් එක බොලින්ජර් බෑන්ඩ් එක බ්‍රේක් කරගෙන ක්ලෝස් වුණා. ඊට පස්සේ මේකත් ඒකට යටින් ක්ලෝස් වුණේ. ඊට පස්සේ අපිට පේනවා දැන් මෙතන කැන්ඩල් එකක් බොලින්ජර් බෑන්ඩ් එක ඇතුලේ ආයි ක්ලෝස් වෙලා තියෙනවා. ඒක නිසා ඒකේ හයි එක ටේක් අවුට් කරොත් අපිට මිඩ් බෑන්ඩ් එක තමයි ඊට පස්සේ ප්‍රධාන රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරන්න ඉඩ කඩක් තියෙන්නේ. ඒක නිසා ලොකු ඉඩ කඩක් තියෙනවා මේ කැන්ඩල් එකේ හයි එක බ්‍රේක් වුණොත් එහෙම මේ මිඩ් බෑන්ඩ් එක කිට්ටුවට වගේ බිට්කොයින් අප් වෙන්න. ඉතින් ඒක නිසා අපිට බොලින්ජර් බෑන්ඩ් එකේ ඔය ලෙවල් කීපයක් මොනිටර් කරන් ඉන්න පුළුවන්. ස්ට්‍රැටජි එකක් හැටියට ට්‍රේඩ් කරන කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් මේ කැන්ඩල් එකේ හයි එක ටේක් අවුට් කරොත් ආයෙසරයක් ලොන්ග් ට්‍රේඩ් එකකට කන්සිඩර් කරන්න. ඊට පස්සේ අපි පැය 4 chart එක දාගත්තොත් අපි කලින් දවසේ මෙතන පැය 4 මිඩ් ලෙවල් එකක් මාක් කරගත්තා. ඉතින් අපිට පේනවා ඒක තවම හරියට බ්‍රේක් කරගන්න බැරි වෙලා තියෙනවා. මේ ලෙවල් එකේ තමයි දැනට කොන්සොලිඩේට් වෙන්නේ පැය 4 chart එක. ඉතින් කලින් දවසේ උඩට අප් වෙනකොට මම කිව්වා මේ මූවිං ඇවරේජ් සම්බන්ධයෙන් උත් අවධානයෙන් ඉන්න කියලා. පැය 4 chart එකේ 20 පීරියඩ් එක කිට්ටුවෙන් තමයි මේ රිජෙක්ෂන් එක ඇවිල්ලා දැනට යටට වැටිලා තියෙන්නේ. ඉතින් පැය 4 මිඩ් ලෙවල් එක බ්‍රේක් කරගත්තොත් හරියට ඊට පස්සේ අපිට ප්‍රධාන රෙසිස්ටන්ස් එකක් හැටියට පැය 4 chart එකේ තියෙන්නේ 21979.4න් වගේ අපි කලින් දවසේ ඇඳගත්ත රෙසිස්ටන්ස් එක. ඒකත් බ්‍රේක් කරොත් හරියට එතකොට පැය 4 chart එක ආයසරයක් ට්‍රෙන්ඩ් එක බුලිෂ් පැත්තට ෆ්ලිප් වෙන්න පුළුවන්. එහෙම ෆ්ලිප් වුණොත් අපිට අවස්ථාවක් තියෙනවා එතනදිත් ලොන්ග් ට්‍රේඩ් වලට කන්සිඩර් කරන්න. ඊට පස්සේ දැන් අලුතෙන් සතියක් පටන් ගත්ත නිසා අපි පිවට් පොයින්ට් ඉන්ඩිකේටර් එක දාගත්තොත් දැන් අපිට පේනවා කලින් සතියේ ප්‍රධාන පිවට් එකට වඩා යටින් තමයි මේ සතියේ පිවට් එක හැදිලා තියෙන්නේ. ඒක නිසා අපිට පේනවා වීක්ලි ඩවුන් ට්‍රෙන්ඩ් එක යන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් මෙතන අපිට පේනවා දැන් මේ සතියේ පිවට් එක වර්ජින් පිවට් එකක් හැටියට තියෙන 22896.2 යටින් වගේ. ඒක නිසා ওই ලෙවල් එකට අප් වුණොත් ඕක ටිකක් ස්ට්‍රෝං රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන්කමක් තියෙනවා ওই ලෙවල් එක කන්සිඩර් කරන්න ෂෝට් එන්ට්‍රීස් වලට අවස්ථා ගන්න. ඉතින් ඒක නිසා ওই පිවට් එකත් මොනිටර් කරන් ඉන්න. අපිට පේනවා ඒක තියෙන්නේ අර ඩේලි මිඩ් එකක් අපි මාක් කරගත්තා 22355.8න්. ඒකයි මෙතන සෝන් එකක් මාක් කරගෙන තියෙනවා. ඒකත් එක කන්ෆ්ලුවන්ස් වෙනවා ඔය පිවට් පොයින්ට් එකත්. ඉතින් ඒකෙන් හින්දා මම ආයසරයක් ප්‍රධාන වශයෙන්ම ෂෝට් වලට එන්ට්‍රීස් ගන්නවා නම් ගොඩක්ම මොනිටර් කරගෙන ඉන්නේ මේ සෝන් එක. ওই සෝන් එකට අප් වුණොත් තමයි වැඩි කොන්ෆිඩන්ස් එකකින් අපිට ආයසරයක් ෂෝට් එන්ට්‍රීස් වලට කියන්නේ ෂෝට් වලට එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙන්නේ. ඊට පස්සේ පේ chart එක දාගත්තාම කලින් දවසේ අපි කතා කරනකොට ප්‍රයිස් එක මෙන්න මෙතන තිබ්බ. ඇත්තට මෙන්න මේ කැන්ඩල් එකේ. ඉතින් අපි එතනදී කතා කළා අපි ඇඳගත්ත මේ පැයේ රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරොත් එහෙම ඊට පස්සේ බිට්කොයින් උඩට අප් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක බ්‍රේක් කරනකොට අපිට ස්කාල්ප් ලොන්ග් එකට එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙයි කියලා මම කිව්වා. ඒ කියන්නේ අර ඊට කලින් දවසේ අපි කතා වෙච්ච ලෙවල් වලින් කවුරු හරි කෙනෙක් එන්ටර් උනේ නැත්තම්. ඉතින් මේ ලෙවල් එක බ්‍රේක් කරා. ඒ කියන්නේ හරියටම කැඩල් එකකින් බ්‍රේක් කරේ මෙතනදී. නමුත් මෙතන අපි අර ඇඳගත්ත රෙසිස්ටන්ස් එකකින් උඩ ට්‍රේඩ් වෙන්න පටන් අරගෙන ඊට පස්සේ යටට වැටුණා. ඉතින් යටට එනකොට අපි ලෙවල් වගේක් කිව්වා මොනිටර් කරගෙන ඉන්න. ඒ ලෙවල් වලට කිට්ටුවටම ඇවිල්ලා ඊට පස්සේ බිට්කොයින් මේක බ්‍රේක් කරගෙන සැලකිය යුතු විදිහට උඩට අප් වුණා. ඉතින් මෙතනදී අපි කලින් දවසේ කරපු වීඩියෝ එක කවුරු හරි කෙනෙක් බැලුවා හොඳ ස්කාල්ප් ලොන් එකට එන්ටර් වෙලා ප්‍රොෆිට් ගන්න අවස්ථාවක් තිබ්බා. ඊට පස්සේ යටට වැටෙනකොට අපිට පේනවා අර බ්‍රේක් වෙච්ච පැය රෙසිස්ටන්ස් එකෙන් තමයි බවුන්ස් වෙලා තියෙන්නේ. ඉතින් දැනට මේ පැය 4 මිඩ් ලෙවල් එක තමයි ගොඩක් මේ ස්ට්‍රෝං රෙසිස්ටන්ස් එකකට තියෙන්නේ. ඕක බ්‍රේක් කරගත්තොත් එහෙම ආයෙසරයක් කෙනෙකුට ස්කාල්ප් ලොන් එකට කන්සිඩර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් කලින් දවසේ එන්ටර් වුණා නම් එන්ට්‍රි එකට ස්ටොප් ලොස් එක දාගෙන හෝල් කරගෙන ඉන්න පුළුවන්. මේ ලෙවල් එක බ්‍රේක් වුණොත් එහෙම ගොඩක් වෙලාවට පැය 4 මේ රෙසිස්ටන්ස් එක කිට්ටුවටම බිට්කොයින් අප් වෙන්න ඉඩ කඩක් තියෙන නිසා. ඊට පස්සේ විනාඩි 15 chart එක දාගත්තොත් අපිට පේනවා විනාඩි 15 chart එකේ ඇත්තටම දැන් මේ කරෙක්ෂන් එකට කලින් මෙතන බේරිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදිලා තමයි කරෙක්ෂන් එක සිද්ධ වෙලා තියෙන්නේ.
ඉතින් දැනට අපිට පේනවා මේ මෙතන හැදිච්ච හයි එකත් ටේක් අවුට් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන හැදිච්ච ලෝ එකත් ටේක් අවුට් කරලා තියෙනවා. ඒක නිසා විනාඩි 15 chart එක දැන් bearish divergence එකක් තිබ්බත් පැහැදිලි consolidation එක වගේ යන්නේ. ඉතින් ඔය consolidation එක ඉවර වෙලා bearish trend එකකට ඕක හැරෙන්න පුළුවන්. මෙන්න මෙතන අපි මාක් කරලා තියෙන zone එක loss වුණොත් එහෙම. ඒ කියන්නේ 21362.1 ඉඳන් 21346 වෙනකන් තියෙන මෙන්න මේ පොඩි zone එක සපෝට් සෝන් එක ලොස් වුණොත් එහෙම විනාඩි 15 chart එක අර consolidation එකෙන් අයින් වෙලා bearish trend එකකට හැරෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් එහෙම ඊට පස්සේ 21185.7 ඉඳන් 21167.2 වෙනකන් තියෙන මෙන්න මේ සපෝට් සෝන් එක කිට්ටුවට වැටෙන්න පුළුවන්. මේ level එක ලොස් වුණොත්. ඊට පස්සේ එතකොට අපිට මෙතනදී අවස්ථාවක් තියෙනවා පොඩි time frame වල divergence හැදුනොත් long trade වලට consider කරන්න. ඉතින් මේක ලොස් වුණොත් එහෙම දැනට පැයේ chart එක අපි කලින් දවසේම කතා කළා අර එක ලෙවල් එකක් බ්‍රේක් කරොත් එහෙම අප් ට්‍රෙන්ඩ් එකකට හැරෙන්න ඉඩ කඩක් තියෙනවා කියලා. ඒ හැරිච්ච අප් ට්‍රෙන්ඩ් එක බේරිෂ් ට්‍රෙන්ඩ් එකකට හැරෙනවා මේ සපෝට් එක ලොස් වුණොත්. ඉතින් ඒක නිසා මේ සපෝට් එක තමයි දැනට අපිට පැය chart එකේ ගොඩක්ම ඉම්පෝටන්ට් එකට තියෙන්නේ. ඕක ලොස් වුණොත් අපිට 21012.6න් තියෙන පැය 4 සපෝට් ලෙවල් එක මොනිටර් කරන් ඉන්න අවස්ථාවක් තියෙනවා. ඒකත් ලොස් වුණොත් අපි අර ප්‍රධානම සපෝට් එකක් හැටියට මාක් කරගෙන ඉන්න මේ ලෙවල් එක තමයි අපිට මොනිටර් කරන් ඉන්න තියෙන්නේ. ඊට පස්සේ උඩින් අපිට පේනවා මෙතන තියෙන මේ zone එක තමයි ගොඩක්ම important resistance එකක් හැටියට වැඩ කරන්න දැනට ඊට කඩක් තියෙන්නේ. එතනිනුත් 21535.9 ඉඳන් 21568.7 වෙනකන් තියෙන මේ zone එක. ඕක බ්‍රේක් කරගත්තොත් ඊට පස්සේ අපි අර කතා කරපු පැය 4 වගේ level එක වෙනකන් ටාගට් කරගෙන අපිට long trade එකකට consider කරන්න පුළුවන්. ඉතින් ওই කාරණා ටික තමයි මට Bitcoin සම්බන්ධයෙන් මතක් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි Dixie chart එක දාගත්තොත් එහෙම දැන් අතර මේ සතියේ ටිකක් වැදගත් ආර්ථිකයට වැදගත් වෙන news කිහිපයක් එන්න ඉඩ කඩක් තියෙනවා. එකක් තමයි අර GDP සම්බන්ධයෙන් announcement එකක්. ඒ කියන්නේ Q2 වල වෙන්න ඕනේ මට මතක හැටියට. GDP සම්බන්ධයෙන් නිවුස් එකක් නිකුත් වෙන්න පුළුවන් මේ සතිය ඇතුළත. ඉතින් ඒකත් ගොඩක් වැදගත් වෙනවා සමස්තයක් හැටියට ආර්ථිකයට. ආර්ථිකයේ දියුණුවක් සිද්ධ වෙලා තියෙනවද? එහෙම නැත්නම් රිසෙෂන් එකකට වගේ ආර්ථිකයේ යන ඉඩ කඩක් තියෙනවද කියන එක සම්බන්ධයෙන් නිගමනයක් කරන්න. ඉතින් ඒක නිසා මේ සම්බන්ධෙනුත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඊට පස්සේ අපි ඩොලර් ඉන්ඩෙක්ස් එකේ දැන් අපි මෙතනදී කතා කළා මේ ට්‍රෙන්ඩ් ලයින් එක ලොස් වුණා කියලා. ඊට පස්සේ අපි වීක්ලි මිඩ් ලෙවල් එකක් මොනිටර් කරන් හිටියා. ඒ ලෙවල් එකට වගේ ඇවිල්ලා ඊට පස්සේ දැනට අපිට පේනවා ඩොලර් ඉන්ඩෙක්ස් එක අප් වෙනවා අර ෆෙඩ් ලගේ අනවුන්ස්මන්ට් එකත් එක්ක. ඉතින් මෙතනදී අපිට විශේෂයෙන්ම මේ ට්‍රෙන්ඩ් ලයින් එකට කොහොමද රියැක්ට් කරන්න කියන එක මොනිටර් කරන් ඉන්න පුළුවන්. ඕකෙන් රිජෙක්ට් වුණොත් එහෙම ඊට පස්සේ ඒක Bitcoin වලට වාසසහගත වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මෙතන හයි එකේ ඉඳන් මෙතන ලෝ එකට ෆිබොනාචි ඇඳගත්තොත් අපිට පේනවා 0.78 හයි ලෙවල් එකේ තමයි දැනට තියෙන්නේ. ඉතින් ඕකත් රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරන්න පුළුවන්. නමුත් දැනට අපිට පේනවා ඩොලර් එකේ යම් ස්ට්‍රෙන්ත් එකක් පෙන්නනවා. ඒක නිසා මම විශේෂයෙන්ම මේ ට්‍රෙන්ඩ් ලයින් එකට සහ අපි අර කලින් ඇඳගත්ත මේ උඩ ට්‍රෙන්ඩ් ලයින් එකෙන් තමයි කලින් හරියටම රිජෙක්ට් උනේ. ඉතින් ඒක ගැන තමයි ආයසරයක් අවධානයෙන් ඉන්නේ. ওই කිට්ටුවට අප් වෙනකොට අපිට පේනවා දැනට RSI එක තියෙන්නේ ටිකක් යට. ඒක නිසා බැරි වෙලාවත් මේ මෙතන කැන්ඩල් ක්ලෝස් වෙලා තියෙන තැනට උඩින් කැන්ඩල් ක්ලෝස් වෙනකොටත් RSI මේ හයි එකට යටින් තිබ්බොත් එහෙම එතකොට මෙතන ආයසරයක් bearish divergence එකක් හැදෙන්න පුළුවන් daily chart එකේ. ඉතින් එහෙම bearish divergence එකක් හැදුනොත් එහෙම හැදෙන්න නම් මේ හරිය පැහැදිලිවම daily chart එකේ swing high එකක් හැදෙන්න ඕනේ හරියට. ඉතින් එහෙම swing high එකක් මේ හරියදී හැදෙනකොට bearish divergence එකක් තිබ්බොත් ඊට පස්සේ Dixie correct වෙන්න පුළුවන්. එහෙම correct වුණොත් එහෙම එතකොට ඒක Bitcoin වලට සැලකිය යුතු විදිහට positive බලපාන ඉඩ කඩක් තියෙනවා. ඉතින් මෙහෙම අප් වෙනකොට තව සිද්ධ වෙන්න පුළුවන් දෙයක් තමයි මෙතන double top එකක් වගේ හැදෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒ කියන්නේ M pattern එකක් වගේ. එහෙම M pattern එකක් හැදිලා correct වුණොත් එහෙම ඊට පස්සේ Dixie යටට එන්න ඉඩ කඩක් තියෙනවා සැලකිය යුතු විදිහට. එහෙම වුණොත් ඒක පැහැදිලිවම Bitcoin වලට bullish විදිහට බලපාන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව මේ resistance එක break කරලා ඒක උඩ establish වුණොත් ඊට පස්සේ අපිට ප්‍රධාන resistance එකක් තියෙන්නේ 1.61 level එකේ. කියන්නේ 112.149 වගේ 149 වගේ level එකක්. ඉතින් ඒක නිසා Dixie වල ওই level ටික මොනිටර් කරගෙන ඉන්න අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන් Bitcoin වල trade වලට enter වෙනකොට. කියන්නේ වැඩිපුර confirmation ගන්න ඒවා උපකාර කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි total market cap එක දාගත්තොත් එහෙම දැන් අපි කලින්ම කතා කළා පැහැදිලි rising wedge pattern එකක් මේකේ අර Bitcoin වලටත් වැඩිය පැහැදිලිව අඳුර ගන්න අවස්ථාවක් තිබ්බා කියලා.
ඉතින් ඒක ලොස් වුණාට පස්සේ දැනට අපිට පේනවා 0.5 Fibonacci level එකකින් තමයි support එකක් හම්බෙලා ටිකක් බවුන්ස් වෙන්නේ. ඉතින් මෙතනදී දැන් 0.5 එක ලොස් වුණොත් අපිට golden pocket එක තියෙනවා. දැන් rising wedge එකක technical target එක අපි දන්නවා wedge එක පටන් ගන්න තැන තමයි අපිට technical target එක හැටියට ගන්න තියෙන්නේ. ඉතින් golden pocket එකත් බැරි වෙලා ලොස් වුණොත් අපිට බිනස් මාතයට හයි ලෙවල් එක තියෙනවා. ඒක වෙජ් එකේ පටන් ගන්න තැනත් එක්ක කන්ෆ්ලුවන්ස් වෙනවා. ඉතින් ඒක නිසා ඔය ටෝටල් මාකට් කැප් එකත් විශේෂයෙන්ම මොනිටර් කරගෙන ඉන්න අපිට කොයින් වලට එන්ටර් වෙනකොට, ඒ කියන්නේ ට්‍රේඩ් වලට එන්ටර් වෙනකොට මේ ටෝටල් මාකට් කැප් එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද මේකෙත් සපෝට් එකට ඇවිල්ලා තියෙනවා නම් ඊට පස්සේ අපි ට්‍රේඩ් කරන කොයින් වලත් සපෝට් ඒරියා වලට ඇවිල්ලා තියෙනවා නම් එතකොට මේ දෙකම කන්ෆ්ලුවන්ස් හැටියට සලකලා අපිට හොඳ ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙන නිසා. ඉතින් තව දෙයක් තමයි ඇත්තටම මට බිට්කොයින් වල මතක් කරන්න අමතක වෙච්ච ඒ තමයි හිඩන් බේරිෂ් ඩයිවර්ජන්ස් සම්බන්ධයෙන් පැය 4 සහ පැය chart එකෙත් ඩේලි chart එකෙත් මොනිටර් කරන් ඉන්න කියන එක. ඒකට හේතුව දැනට පැය 4 chart එකේ RSI තියෙන ක්‍රමයක් එක්ක අපිට පේනවා තව ටිකක් බැරි වෙලාව තුරට අප් වුණොත් එහෙම, ඒ කියන්නේ මේ පැය 4 රෙසිස්ටන්ස් එකට හරි මේ කිට්ටුවට හරි අප් වුණොත් එහෙම අපිට පේනවා RSI මෙන්න මේ හයි එක බ්‍රේක් කරනවා. ඉතින් ඒක බ්‍රේක් කරනකොට අපිට පේනවා ප්‍රයිස් ඇක්ෂන් එක මේ හයි එක බ්‍රේක් කරලා තිබ්බේ නැත්නම් එහෙම අනිවාර්යයෙන්ම වගේ මෙතන හිඩන් බේරිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදෙන්න පුළුවන් මේ ලෙවල් වලින්. එහෙම හිඩන් බේරිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදුනොත් එහෙම මේ ඩම්ප් එක කියන්නේ දැනට අර වීක්ලි chart එකත් ගොඩක් බේරිෂ් නිසා ඩම්ප් එක කන්ටිනියු වෙන්න පුළුවන්. පැහැදිලිවම පැය 4 හෝ එහෙම නැත්නම් පැය වගේ chart වල හිඩන් බේරිෂ් ඩයිවර්ජන්ස් හැදුනොත්. ඉතින් ඒක නිසා ලොන්ග් ට්‍රේඩ් වලට එන්ටර් වෙනකොට අනිවාර්යයෙන්ම බලන්න හිඩන් බේරිෂ් ඩයිවර්ජන්ස් තියෙනවද කියලා. එහෙම තිබ්බොත් එහෙම ලොන්ග් ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න යන්න එපා. ඊට පස්සේ දැනට යටින් ලොන්ග් ට්‍රේඩ් වලට එන්ටර් වෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ස්ටොප් ලොස් දාගන්න. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ওই කාරණා ටික තමයි මට මතක් කරන්න අවශ්‍ය වුණේ. පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.